හරි. එහෙනම් උපයෝගී පොත්වලට දාලා අපි කරන්න තියෙන ඊළඟ ගාන. ප්‍රශ්න අංක 53. උපයෝගී පොතක් කියන එකේදී මුදල්. මම ඔයගලන්ට කියලා දුන්නා සිදුවන ගණදනුව, සිදුවන සිද්ධිය. සිදුවන ගණදනුව හා සිද්ධිය මත මේ උපයෝගී පොත් වර්ග වෙනවා. නේද? මේ උපයෝගී පොත් වර්ග වෙනවා නේ. හරි. මුදල්. එතකොට මුදල් මම ඔයාලට කිව්වා මුදල් කියලා මෙහෙම ගිණුමක් ගැහුවොත් මුදල් ගිණුම හර මේ පැත්ත බර කියලා. මතකයි. මතකයි. මුදල් ගිණුම මේ හර පැත්ත මේ බර පැත්ත නේද? මුදල් පොත හර මේ පැත්ත බැල. එතකොට මම කිව්වා මුදල් ලැබෙනවා නම් හර පැත්තේ. මුදල් ලැබෙනවා නම් හර පැත්තේ. ඒ කියන්නේ ලැබී. ඊට පස්සේ මුදල් ගෙවෙනවා නම් මුදල් ගෙවෙනවා නම් මුදල් ගෙවීම. මුදල් ගෙවීම. මුදල් ලැබෙනවා නම් ලැබී. මුදල් ගෙවෙනවා නම් ගෙවී. මුදල් ලැබෙනවා නම් ලැබීම්, මුදල් ගෙවෙනවා නම් ගෙවීම. ලැබීම් නම් හර පැත්තේ, ගෙවීම නම් බැල පැත්තේ. ඇයි ලැබීම හර පැත්තට වෙන්නේ? වත්කමක් වැඩි වෙන්නේ හර පැත්තෙන් නිසා. වත්කමක් වැඩි වෙන්නේ හර පැත්තෙන් නිසා ලැබීම් නම් හරයි. එතකොට වත්කමක් අඩු වෙන්නේ බැල පැත්තෙන් නිසා ගෙවීම නම් බැරයි. හරි. එහෙනම් මම කිව්වා මේ ලැබීම් සහ ගෙවීම විශාලයි. මේ ලැබීම් සහ ගෙවීම විශාලයි. ලැබීම් සහ ගෙවීම විශාල නිසා මම වෙන වෙනම ලැබුණු දේවල් වෙන වෙනම එකතු කරනවා, ගෙවුව දේවල් වෙන වෙනම එකතු කරනවා. ලැබුණ දේවල් වෙන වෙනමත්, ගෙවුව දේවල් වෙන වෙනමත් එකතු කරනවා. ලැබුණ දේවල් වෙන වෙනම එකතු කරමින්, ගෙවුව දේවල් වෙන වෙනම එකතු කරමින් මම හදනවා ඒක දෙකට බෙදලා. එහෙනම් ලැබීම් දාලා හදනවා මුදල් ලැබීම් පොතක්. ගෙවීම් දාලා හදනවා මුදල් ගෙවීම් පොතක්. එහෙනම් 53 වෙනි ගාන බලන්න. 53 වෙනි ගාන බලන්න. 53 වෙනි ගානේ දීලා තියෙනවා අපිට තොරතුරු. සත්සරගේ ව්‍යාපාරයේ 2017 මාර්තු මාසය තුල සිදු වූ පහත ගණදුරු ඔබ වෙත සපයා ඇත. ගණදුරු ටිකක් දීලා අවශ්‍ය වන්නේ මාර්තු මාස මුදල් ලැබීම් චැනලය පිළියෙල කොට පොදු රෙජිමේන්තුවට පිටපත් කිරීම. එන්න. දාන ප්‍රශ්න අංකය 53. දාන්න. හරි. ප්‍රශ්න අංකය 53. අපි අඳුමු. දාන්න. प्रश्न के 53 ගහමු chart එක ගහන්න. ඒ එතන ගහන්න ඕනි chart එක, එතන අදින්න ඕනි chart එක තියෙනවා පිටු අංක එකේ අර එක කියලා තියෙන මෙන්න මේක. අර වගුවක් තියෙන මුදල් ලැබීම් channel එක කියලා. පිටු අංක 1 නෙමෙයි පිටු අංක 3. පිටු අංක 3 මුදල් ලැබීම් channel එක එකක් තියෙන. අන්න ඒක තමයි අපි දැන් මේ ගහන්න යන්නේ. හරි. ගහමු. ඔය එයන්ට කරුවම මම ඕවත් ඉතින් යන්නේ මේක කන්නේ ටිකක් අතුරු කරන්න ඕනේ මිනිස්සු දැනගන්න ඕනේ. ඒක කියලා දැනගන්න
හරි. මෙන්න මේ විදිය මෙන්න මේ විදිහට දැන් මුදල් ලැබීමනේ. අර මතකද මම කිව්වා මුදල් ගිණුමක් ඇව්වේ. ඒකේ මං කිව්වේ මුදල් ලැබීම් ටික වෙනම ගහ ගන්නවා. ඒකට හදනවා පොතක්. මුදල් ගෙවීම් ටික වෙනම දාගෙන හදනවා. ඒකට හදනවා පොතක්. එතකොට මේ මුදල් ලැබීම් දාන පොත. මුදල් ලැබීම් වලදී දිනය ලදුපත් අංකයක් දීලා තිබුත් මං අර කිව්වේ බිල. මුදල් ලැබෙන බිල. ඒ බිල විස්තරය වට්ටමක් දෙනවා නම් ඒ වට්ටම සහ ලැබීම කීයක්ද ලැබෙන්නේ? ඒක අදාළ වෙනකොට අදාළ වෙන බාස්කට් එක. මෙතෙන්ට දානවා ලැබීම. ලැබීම දාලා ඒක අදාළ වෙන්නේ විකුණුම් වලින් ලැබිච්ච එකක්. ණය ගැතියන්ගෙන් ලැබිච්ච මුදලක්. ආදායමක් ලෙස ලැබිච්ච මුදලක් නැත්නම් වෙනත් එකක්. ඒ කියන්නේ බාස්කට් හතරක් තියෙනවා. ඒ බාස්කට් හතරට දාන්නයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මෙවැනි ආකෘතියක් විභාගයේ දෙන්නේ නැහැ. මේක තමයි සම්මත ආකෘතිය. මේක තමයි මතක තියාගන්න ඕනේ. මේ වගේ කිහිපයෙන් කිහිපය එකින් එක ටිකෙන් ටික එකතු වෙනවා. එතකොට ඒව Taman විසින් ගණන් හදලා තමයි මතක තියාගන්න ඕනේ. හරිද? මේ ආකෘති දෙන්නේ නැහැ. නව විතරයි කියන්නේ උපයෝගී පොත් නිර්මාණය කරන්න. මොකද්ද? අදාළ උපයෝගී පොත් නිර්මාණය කරන්න කියලා විතරයි ගාන කියන්නේ.
අපි දැනගන්න ඕනේ මොනවාට අදාළ ප්‍රයෝගී පොත් කියලා කියන්නේ. හරිද? මේක ගහගන්න. මේක ගහගන්න. මේක ගහගන්න. rule rule 15කට මේක ගහගන්න. rule 15කට. rule 15කට ගහගන්න. rule 15කට. ගහගෙන ඊට පස්සේ ගහගන්න මෙන්න මේවා. හරි. දිනය ලදුපත් අංකය ලයන්න අයන්න. දිනය ලදුපත් අංකය දිනය ලදුපත් අංකය දිනය ලදුපත් අංකය දිනය ලදුපත් අංකය විස්තරය දුන්වට්ටම් විස්තරය දුන්වට්ටම් ලැබීම් විශ්ලේෂණ තීරු මේක විකුණුම් පළවෙනි එක විකුණුම් ඊළඟ එක ණය ගැති ඊළඟ ආදායම් ඊළඟ එක වෙනත් අවසාන එක ලෙජර් පිටුව ලේපි උඩ නම මුදල් ලැබීම් ජර්නලය ගැටලුවක් නැහැ ලැබීම් විශ්ලේෂණය මේ උලන්නේ නැහැ. කවුරු හරි ළමයෙක් විතර ලැබීම් විශ්ලේෂණය කොට කමන්නේ නැහැ. ඒක කමන්නේ නැහැ. හරි. ඊළඟට අපි මුලින්ම මේක හදලා ඊට පස්සේ මේ ටික පිටපත් කරන්න යන්න. මුලින්ම හදලා බලන්න ගන්න. ප්‍රශ්නාංක 53 පළවෙනි එක 3.1 අත්පිට විකුණුම් 36000යි. ඔන්න දාන ඉදි ඉගෙන ගන්න. 3.1 අත්පිට විකුණුම් 36000යි. එහෙනම් දිනයට දාන 3.1 දිනයට 3.1 ලදුපත් අංකයක් නැහැ ඉලි කෑල්ල විස්තරය මේක මොකක්ද විකුණුම එහෙනම් ලියන්නේ විකුණුම් කියලා විකුණුම් කියලා දාන්න කීයද 36000යි එහෙනම් වට්ටමක් නැහැ ලැබීම් වලට දාන්න 36000 දාන්න ලැබීම් වලට 36000 දාන්න ලැබීම් වලට ඊළඟට අපි මෙතන විස්තරය ලියලා ලැබීම් එක මෙතන දානවා දාලා ඉවර වෙලා හොයනවා මේ
බාස්කට් හතරෙන් මේ බාස්කට් හතරෙන් ඒක අයත් වෙන්නේ මොන බාස්කට් එකටද? ඒක අයත් වෙන්නේ මොන බාස්කට් එකටද? බලන්න. විකුණුම් ණයගැති ආදායම් වියදම්. මේකට සමාන නමක් විකුණුම් නේද? එහෙනම් මෙයා අදාළ වෙන්නේ විකුණුම් එකට නේද? දැන් දාන්න විකුණුම් එකට. අනිත් කටේ කෑල්ල. ඊළඟට අංක 2 ණයගැති අනිල්ගෙන් ලද මුදල්. ඔව් ලැබීම් කියන එක වටිනාකම කියලා කියන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. වටිනාකම කියලා කියන්නත් පුළුවන් නේද? කිසි ගැටලුවක් නැහැ. හරි. ණයගැති අනිල්ගෙන් ලද මුදල්. ණයගැති අනිල්ගෙන් ලද මුදල් 15000යි. අනිල්ගෙන් ලැබුණා නම් මුදල් ලැබීමක්. එහෙනම් ලැබීම නම් මේක ඇතුලේ දාන්න. නේද? ලැබීම නම් මේක ඇතුලේ දාන්න. දාන්න 3යි 4. ඉරි කෑල්ල. 3යි 4 ඉරි කෑල්ල ලතුපත් අංකෙට දාන්න මොකද්ද? විස්තර ලියන්නේ. අනිල්ගෙන් ලද මුදල්. අනිල්ගෙන් නැත්නම් ලියන්න ණයගැති අනිල්. ණයගැති අනිල්. ණයගැති අනිල්. ණයගැති අනිල්. ණයගැති අනිල්. උන්චිරි කෑල්ල කීයක්ද? කීයද ලැබුණේ? 15000. එහෙනම් වටිනාකමට නැත්නම් ලැබීමට 15000ක් දාන්න. 15000ක් දාන්න. 15000. විකුණුම් වලට නෙමෙයි එයා අයිති වෙන්නේ නේද? එයා ඉන්නේ බාස්කට් එක මොකද්ද? ඔයා බලන්න විකුණුම්ද? ණයගැතිද? නැත්තම් ආදායම්ද? වෙනත්ද? එයා අදාළ වෙන්නේ බාස්කට් එක. එයා අදාළ වෙන්නේ බාස්කට් එක ණයගැති නේද? එහෙනම් ණයගැති බාස්කට් එක කියලා අදහස් කරන්නේ වර්ගීකරණය. මම මේ බාස්කට් එක කියලා අදහස් කරන්නේ ඔයාලට සාමාන්‍යයෙන් තේරෙන්න මේ වර්ගීකරණය තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ ණයගැති අනිල් කියන එක අදාළ වෙන වර්ගීකරණය තමයි ණයගැති ගොඩ. එහෙනම් ණයගැති ගොඩේ දාන්න. 15000යි. 15000යි. අනිත් කඩේ විකෑල්ල. ඊළඟට ගොඩනැගිලි කුලී ලැබුණා. ගොඩනැගිලි කුලී ලැබුණා. මේ ලැබුණේ කුලියයි. ගොඩනැගිලි කුලියයි. නේද? මේ ලැබුණේ ගොඩනැගිලි කුලියයි. මේ ලැබුණේ ගොඩනැගිලි කුලියයි. මේ ලැබුණේ ගොඩනැගිලි කුලියයි. එහෙනම් ගොඩනැගිලි කුලිය ලැබුණා කීයක්ද? 8000. ගොඩනැගිලි කුලිය ලැබුණා 8000. නම් 8000ක් නම් ලැබීම ලියන්න. කවද දිනේ? 3යි 5. 3යි 5. ලියන්න කුලි. ලද කුලි. ලද කුලි. ලද කුලි. ලද කුලි. එතන වට්ටමක් නැහැ. කීයද? වටිනාකම 8000යි. වටිනාකම 8000යි. එතකොට ලද කුලිය කියන එක ඇතුලේ වාට පේනවද නම? විකුණුම් කියලා නමක් පේනවද? මට නම් පේන්නේ. එහෙනම් විකුණුම් ගොඩට නෙමෙයි යන්නේ. ණයගැති කියලා නමක් පේනවද? නෑ. හැබැයි ලද කුලිය ආදායම කියන එක නම් මට පේනවනේ. ලද කුලිය ආදායම් නේද? ඒකේ තියනවද කියලා? ඔව්. නිකන් ගොඩනැගිලි කුලිය කියලා ලද කුලි ආදායම් දෙයක් වගේ. නියම ආදායමක් වගේ. එහෙනම් මට ඒක දාන්න පුළුවන් ආදායම් දිනනකොට නේද? දැන් දාන්න. 8000. ආදායම. හරි. ඊළඟට 3.8 අත්පිට විකුණු. බලන්න අත්පිට විකුණුව 37500යි. දැන් ඔයා දන්නවා. දාන්න දිනේ 3.8.
විකුණුම් 37500යි. විකුණුම් 37500යි. විකුණුම් අදාළ වෙන්නේ මොන තීරුවටද? විකුණුම් තීරුව. දාන්න 37500. හරි. ඊළඟට 3.15 බැංකු ණය ලැබීමක්. එන්න 3.15 දිනය බැංකු ණය දුන්නටවත් නැහැ ඉරි කෑලි. නැති නිසා ඉරි කෑලි බැංකු ණය කීයක් ලැබිලාද? බැංකු ණය කීයක් ලැබිලාද? 50000 නේද? බැංකු ණය 50000ක් ලැබිලා. එහෙනම් දාන්න 50000. බැංකු ණය 50000ක් ලැබිලා. බැංකු ණය කියන එක අදාළවන්නේ බලන්න විකුණුම් තීරුවටද? නැහැ. ණයකදී තීරුවටද? නැහැ. බැංකු ණය ආදායමක්ද? නැහැ. එහෙනම් බැංකු ණය කියලා කියන්නේ වෙනත් ආදායමක් කියලා කියන එක පොලී ආදායම් වෙන්න පුළුවන්, ස්ථාවර තැන්පතු ආදායම් වෙන්න පුළුවන්, ලාභාංශ ආදායම් වෙන්න පුළුවන්, සේවා ආදායම් වෙන්න පුළුවන්. තව ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒහා නොවන දේවල්, විකුණුම් නොවන, ණයගෙදි නොවන, ආදායම් නොවන සියලුම දේවල් දාන්නේ වෙනත් එක. එහෙනම් බැංකු ණය දානවා වෙනත් එක. හරි 50000. ඊළඟට 3.17 දිනය 3.17 ණයගෙති බැසිල්ගෙන් ලද මුදල 12500යි. අන්න ණයගෙති බැසිල්ගෙන් ලද මුදල 12500යි. ණයගෙති බැසිල්ගෙන් ලද මුදල 12500යි. දාන්න. ණයගෙති බැසිල් ලද මුදල ලද වටිනාකම 12500යි. එහෙනම් මේක දානවා මෙතනට. ලද මුදල ලද වටිනාකම මෙතනට. තවත් කියනවා දුන් වට්ටම 500යි. එහෙනම් දුන් වට්ටම නම් මෙතනට දානවා 500. දුන් වට්ටම නම් මෙතනට දානවා 500. ඊට පස්සේ ලද වටිනාකම දානවා ණයගෙතියෙන් ලැබුණ නිසා ණයගෙති තීරුවට 12500. ණයගෙති තීරුවට දානවා ලද වටිනාකම විතරයි. දුන් වට්ටම දාන්නේ නැහැ. දුන් වට්ටම ඔයේ තියෙනවා. ඊළඟ 3.20 ලාභාංශ ආදායම් ලැබුණා. දැන් දාන්න 3.20 ලාභාංශ ආදායම් විස්තර ලියන්න. ලාභාංශ ආදායම් කීයක්ද? 21000 ලාභාංශ ආදායම් ලැබුණා 21000. ලාභාංශ ආදායම් ලැබුණා 21000. හරි. ඉතින් එයාම අදාළ වන්නේ විකුණුම් වලටද? නැහැ. ණයගෙති වලටද? නැහැ. ආදායම් වලටද? ඔව්. ලාභාංශ ආදායමක්. එහෙනම් දාන්න ආදායම් වලට 21000. අනේ ටික. ඊළඟට හරි. ඊළඟ 3.25 නදුපත් අංකයක් නෑ ඉරි කාල. ණයගෙති සිසිල් දැන්
ණයගැති සිසිල් මොකක්ද බලන්න ණයගැති සිසිල් කියන්නේ කියනවා ණයගැති සිසිල්ගෙන් ලැබීමට තිබූ රුපියල් 50000ක රුපියල් 50000ක් සිට 10ක වට්ටමකට යටත්ව චෙක් පතකින් ලැබුණා. අන්න ණයගැති සිසිල්ගෙන් මට ලැබීමට තිබුණේ රුපියල් 50000යි. එහෙනම් බලන්න මේක හරියට තේරුම් ගන්න. ලැබීමට තිබූ මුදල ලැබීමට තිබූ මුදල කීයද? 50000යි. ලැබීමට තිබූ මුදල 50000යි. ලැබීමට තිබූ මුදල 50000යි. එයා කොච්චරක් අඩු කරන්නේ? එයා දැන් ලැබීමට තිබ්බ මුදලෙන් එයා අඩු කරනවා යම් ගාණක්. ඒක දුන් වට්ටම. එයා ගාණක් අඩු කරනවා. කීයද ගාණ? ඒ කියන්නේ එයා දෙනවා වට්ටම. දුන් වට්ටම. දුන් වට්ටමක් එයා දෙනවා. එයා කියනවා 10ක වට්ටමකට යටත්ව. ඒ කියන්නේ 50000ට 10ක්. එහෙනම් 50000ට 10ක්. 50000ට 10ක්. 50000ට 10ක් කියලා කියන්නේ 5000යි. එහෙනම් ලැබීමට තිබූ මුදල 50000 ලබා ගන්නවා 10ක වට්ටමකට යටත්ව. එතකොට 5000කින් අඩු කරනවා 5000ට 10ක්. අන්න එතකොට අඩු කරාට පස්සේ ඇත්තටම ලැබෙන්නේ 45000යි. ලැබෙන මුදල 45000යි. ලැබෙන මුදල 45000යි. ලැබෙන මුදල 45000යි. ලැබෙන මුදල 45000යි. එහෙනම් ලැබෙන මුදල 45000යි. නේ? හරි ලැබෙන මුදල 45000යි. ලැබෙන මුදල 45000යි. එහෙනම් බලන්න ඒකෙදි ඇත්තටම ණයගැති සිසිල්ගෙන් ලැබුණේ 45000 නම් එක දානවා වටිනාකමවත් ගෙවීම් තීරුවට ලැබීම් තීරුවට දුන් වට්ටම දානවා වට්ටම් තීරුවට 5000 දානවා වට්ටම් තීරුවට ලැබීම් තීරුවට දානවා 45000 ඊළඟට දානවා ණයගැති තීරුවට දානවා ඇත්තටම ලැබුණු මුදල 45000 අනිත් ඇරි රිකෑලි ඊළඟට අවසානයේ අපින විකුණුම් 34000යි එන්න 328 විකුණුම් 34000යි විකුණුම් 34000යි 34000යි විකුණුම් මෙන්න විකුණුම් තීරුවට 34000යි හරි එච්චර ඊළඟට මේ අයිටම් ටික මේ විදිහට දාලා මෙතනට ගත්තු අයිටම් එක වර්ග කරලා මෙතනට දාලා අපි යටින් දිගට ඉඳලා මෙයාගේ ඉඳන් දිගට ඉඳන් මෙයාට අඳුන මෙයාව ඩබල් කරනවා මෙයාව ඩබල් කරන්නේ නෑ හරි මේ සියලුම අයිටමෙන් 15ට එකතු කරන්න දැන් මෙතනට ගන්න හරි මෙතන 5500 මෙතන 40යි 70යි 107යි 500 ඔන්න දැන් තමයි ඔයාගේ කැල්ලක ඕනි වෙන්නේ දැන් තමයි කැල්ලකින් ගහන්න ඕන ටට්ටක් ගාලා
මෙතන 15යි 17යි 27යි 27යි 32යි 32යි 42යි 42යි 500. sorry 15යි 17යි 27යි 27යි 67යි 67යි 72යි 72යි 500. ඊළඟට 21000යි 8000යි 29000යි සහ 50000යි. හරි. මෙතන දාන්න එකතුව 50000යි 29000යි 79000යි 79000යි අපි එකතු කරලා දෙලක්ෂ 59000යි. මෙතන එකතුව 2,59,000යි. දෙලක්ෂ 59000යි. එහෙනම් බලන්න වර්ෂයක් තුල සිදුවෙච්ච ගනුදෙනු මම දිනයත් එක්ක දාලා විස්තරයත් එක්ක ලියලා ලැබීම් තීරුවට දාලා ඒක එන්න පුළුවන් ඒ අයිටම් නැවතත් වර්ග කළා. ඒ කියන්නේ විකුණුම් ගොඩ එකකට ගත්තා, ණයගැතියන්ගෙන් ලැබිච්ච ගොඩ එකකට ගත්තා, ආදායම් එක ගොඩකට ගත්තා සහ ඒගොල්ලන්ට අයත් නොවන වෙනත් කට්ටිය වෙනම ගොඩකට ගත්තා. ඇයි මේ හැමතැනම වර්ගීකරණයක් පේන්නේ? හැමතැනම වර්ගීකරණයක් පේන්නේ මට ගණන් එකතු කරන්න ගියාම ඒක පහසුවක් සලසනවා. ඒක නිසා තමයි හැමතැනම වර්ගීකරණයක් පේන්නේ. හරිද? හැමතැනම වර්ගීකරණයක් පෙන්වන්නේ ඒකයි. හරි. එහෙනම් මෙන්න මේ මෙතන ලියන්න 3.31 මේක කෙලින් ලියන්න මෙතන. පොදු ලෙජරයට ලියන්න මෙතන මේ කෙලින් ලියන්න. පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. 3.31 පොදු ලෙජරයට පිටපත් කළා. හරි. හරි. යම් ඊළඟ පිය. දැන් මම කිව්වා දැන් මේ මුදල් ලැබීම් ගිණුමක මේ තියෙන්නේ හරපැත්තේ වාර්තා වෙන අයිතමනේ. මුදල් ලැබීම් ගිණුමක මේ තියෙන්නේ හරපැත්තේ වාර්තා වෙන අයිතම. ඒ කියන්නේ හරපැත්තේ මෙන්න මේ අයිතම් වාර්තා වුණා කියන එක තමයි මෙතන දැක්කුවේ. මෙන්න මේ අයිතම් වාර්තා වුණා කියන එක තමයි මේ දැක්කුවේ. එතකොට මෙතන මුදල් පොතට හරනේ උනේ මුදල් ලැබීම් නිසා. ලැබීම් ජර්නලය කියලා කියන්නේ මුදල් පොතට වන හර. එතකොට මේ සියලුම දේවල් මේ ගිණුමට හර වුණා කියලා හිතන්න. එහෙනම් ඒකේ අනිත් සටහන. ඒකට අදාළ ගිණුමට මොකක් වෙන්න ඕනිද? ඒකට අදාළ ගිණුමට මෙතන මුදල් ගිණුමට උනේ ලැබීම්නේ. ලැබීම් නම් මුදල් ගිණුමට වෙන්නේ හරනේ. එතකොට දැන් හර වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඒකට අදාළ අනිත් ගිණුමට දැන් විකුණුම් කියන එක මෙතනට හර වුණා. එහෙනම් විකුණුම් ගිණුමට මොකක් වෙන්න ඕන? විකුණුම් ගිණුමට මොකක් වෙන්න ඕන? විකුණුම් ගිණුමට මොකක්ද වෙන්න ඕන? දැන් මෙතන මුදල් ලැබීමක් නිසා මෙතන මුදල් ගිණුම හර වෙලා තියෙන්නේ. ලැබීම කියන්නේ ඒක. මුදල් ගිණුම හර වෙලා තියෙන්නේ. එතකොට විකුණුම් කියලා හර වෙලා මෙච්චරක්, ණයගැති කියලා, ආදායම් කියලා, වෙනත් ආදායම් කියලා මෙතන හර වෙලා. ඒකනම් හර වුණා නම් ඒකට අදාළ අනෙක් ගිණුමට මොකක්ද වෙන්න ඕන? බැර වෙන්නයි ඕනේ නේද?
බැර වෙන්නයි ඕනේ නේද? ඒ ගිනුම ගහලා ඒ කෙනාට බැර කරමු. ඒ කෙනාට බැර කරමු. හැබැයි අපි පිළිවෙලකටයි මේක කරන්න ඕනේ. මුලින්ම විකුණුම් ටික ගන්න. විකුණුම් වල එකතුව කීයද? 1,07,500. 1,07,500 නේද? එහෙනම් මෙතන දාගන්න විකුණුම් නම් කරගන්න ගිණුමක් විකුණුම් මෙතන හරිනේ. එහෙනම් විකුණුම් ගිණුමට බැර කරන්න අවසාන දිනය. මේ බලන්න හොඳට මේ අනිත් එක මත තියාගන්න. අපි මේ එකතුව අරගෙන බැර කරනව නේද? මේ එකතුව මෙහාගේ අරන් ගිහලා බැර කරනව නේද? එකතුව අරගෙන ගිහලා බැර කරනවා නම් අවසාන දිනෙන් ගන්න. මෙතන ලියන්න 3.31 3.31 මුදල් ලැබී කියලා දාන්න 1,07,500ක් මුදල් ලැබීම කියලා දාන්න 1,07,500ක් एक लक्ष 7,500 හරි ඒක දැම්මා ඊළඟට ණය ගැති 70,500 එහෙනම් එයාගේ එකතුව ණය ගැති ගිණුමට දාන්න එන්න ණය ගැති කියලා කියන්නේ ඉස්සර නම එයාගේ ඉස්සර නම තමයි ණය ගැති දැන් ණය ගැති කියන්නේ හරිද අපි නම් දෙකම කියමු ඒ කියන්නේ ණයගැති කියලා කියනවා ඇලයිරක් වෙළඳ ලැබිය යුතු දෑ කියලා තමයි දැන් අලුත්ම කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ. එතකොට බලන්න වෙළඳ ලැබිය යුතු දෑ. එතකොට දැන් මෙතන හර වෙලානේ යාට බැර වෙන්නයි ඕනි. එහෙනම් බැර කරමු මේ. එහෙනම් බැර කරමු. බැර කරමු එකතුවනේ දාන්නේ. දැන් එකතුවනේ දාන්නේ. එකතුව නම් 72,500. ඇයි මම මේ එකතුව ගන්නෙ? ණයගැතියෝ හැමෝගෙම ලැබිච්ච සල්ලි ණයගැතියන්ගෙන් ලද මුදල්නේ. එහෙනම් ඒක ආයි වර්ග කරන්න ඕනේ නැහැ. විකුණුම් අපිට විකුණුම්නේ ඒ ඔක්කොම ටික විකුණුම් නිසා ආයි වර්ග කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එකම ප්‍රභවයකින් ආව දේවල් නිසා ඒව නැවත වර්ග කරන්න අවශ්‍ය නැහැ. නම් දිනේ දාන්න 3.31 මුදල් ලැබීම් 3.31 දාන්න මුදල් ලැබීම් හරිද මුදල් ලැබීම් දාන්න මුදල් ලැබීම් කියලා මුදල් ලැබීම් කියලා දාන්න 72,500යි 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 ඊළඟට බලන්න විකුණුම් දැම්ම ණයගැති දැම්ම. එතකොට බලන්න ආදායම් දෙකක් ඉන්නවා. ආදායම් වර්ග දෙකක් ඉන්නවා. බලන්න
ණයගැති නම් ඔක්කොම ණයගැති. විකුණුම් නම් ඔක්කොම විකුණු. නේද? එතකොට බලන්න පොඩ්ඩක් මේ ආදායම් ඔක්කොම එකම ආදායමද කියලා. බලන්න මේ 8000 එක ලද කුලී. ඒක ගොඩ නැගිල්ලක් කුලියට දීලා හම්බ වෙච්ච සල්ලි. හැබැයි මේ 21000 ඒක ඇවිල්ලා ලාභාංශ මත උපයපු ආදායම. ලාභාංශ ආදායම. නේ? ලාභාංශ ආදායම. ඒක ඇවිල්ලා ලාභාංශ ආදායම. නේ? ඒක ඇවිල්ලා ලාභාංශ ආදායම. එහෙනම් කුලී ආදායම යන්න ඕනේ කුලී ගිණුමට. ලාභාංශ ආදායම යන්න ඕනේ ලාභාංශ ආදායම ගිණුමට. නේ? හරි නේද? ණයගැති ඔක්කොම කියලා කියන්නේ පොදුවේ ණයගැතිනේ. විකුණුම් විකුණුම්. නමුත් ආදායම් කොටස් දෙකක් තියෙනවා. ලද ආදායම් තිබ්බනම් කෙලින්ම කුලී වලින්ම, ගෙවල් කුලී වලින්ම ප්‍රශ්නයක් නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ කුලී ආදායම් 8000ක් තියෙනවා. ලාභාංශ ආදායම් 21000ක් තියෙනවා. දෙන්නෙක් වර්ග දෙකක්. එහෙනම් ඒ දෙන්නට වෙන වෙනම ගිණුම් ගන්න. දාන්න. ලද කුලී මෙතන මුදල්පත හර වුණා. එහෙනම් ලද කුලී ගිණුම බැර වෙන්න. ලද කුලී ගිණුම බැර වෙන්න විශේෂයෙන් ඔන්න මතක තියාගන්න ඕනි දේවල්. විශේෂයෙන් මෙයාව වෙන වෙනම නම් දාන්නේ. මෙයාව වෙන වෙනම නම් දාන්නේ. එයාට අදාළ දිනෙන් දාන්න. දිනෙන් මේගොල්ලන්ගේ එකතු නිසා අවසන් දිනය. මෙයාලව දාන්නේ වෙන වෙනමනේ. වෙන වෙනමනේ. එහෙනම් එයාට අදාළ දිනේ 3.5. 3.5. දාන මුදල් ලැබී මුදල් ලැබීම් කීයක් තියෙනවද එතකොට එකෙන් 8000යි 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 ඊළඟට මොකද්ද ලාභාංශ ආදායම් නේද ලාභාංශ ආදායම් දාන්න ලාභාංශ ආදායම් ඊළඟට ලාභාංශ ආදායම් ලාභාංශ ආදායම් හරි මම ආයෙ කියන්න දැන් මෙතන හර වෙලා තියෙන අයිටම් ටික ඒකට අදාළ අනෙක් කිනුමට වන්නේ බැර ඒක ඔයාලට පැහැදිලි ඔයාලට අපැහැදිලි උනේ මම ආයෙ කියනවා මේ විකුණුම් ඔක්කොගේම විකුණුම් වල එකතුවනේ ඒ කියන්නේ මුල වෙච්ච මැද වෙච්ච අග වෙච්ච ඔක්කොම විකුණුම් වල එකතුව ඒ ඔක්කොම විකුණුම් උනේ සල්ලි වලටනේ එහෙනම් මේ විකුණුම් ඔක්කොම මෙතන තියෙන එකතු වෙන නමක් නැහැනේ මෙතන තියෙන්නේ විකුණුම් එහෙනම් මෙතන විකුණුම් වල එකතුව මෙතන හර වුණා විකුණුම් ගිණුමට බැර වුණා එකතුව බැර වෙච්ච නිසා අවසාන දිනේ දාන්නේ මෙතනට 3.31 ඊට පස්සේ ණයගැති කොහොම වුණත් ණයගැතියත් මුල වික්කත් අග ලැබුණත් කොහොම වුණත් ණයගැතියගේ මට හම්බෙච්ච සල්ලි ඔක්කොම ණයගැති කියන නම වැදිච්ච කට්ටියනේ ඔක්කොම ණයගැති කියන නම වැදිච්ච කට්ටිය එහෙනම් ඒ ණයගැතියන්ගේ ලැබිච්ච සල්ලි වල එකතුව තමයි කියන්නේ ඔක්කොම එකතුවට කියන්නේ ණයගැතියන්ගෙන් ලද සම්පූර්ණ මුදල් එතකොට එක මෙතන හර එකතුව ගන්න නිසා ඔක්කොම ණයගැතියෝ ඒගොල්ලන්ගේ එකතුව ගන්න නිසා අවසාන දිනේ දානවා මෙතනට බැර ඊළඟට මට ආදායම් තීරුව හම්බෙලා තියෙනවා බලන්න ආදායම් තීරුව ඔක්කොම ආදායම් තමයි හැබැයි යාලට වෙන වෙන නම් ඇවිල්ලා 8000 ගෙවල් කුලී ආදායම එතකොට 21000 ලාභාංශ ආදායම එතකොට දෙන්න එකම ආදායම් වර්ගයක් නොවි එහෙනම් දෙන්නට වෙන වෙනම ගිණුම් දෙකක් ගහන්න ඕනේ දෙන්නව වෙන වෙනම දාන්න ඕනේ ආදායම් වුණාට තව ඉස්සරහට පොඩි නමක් ඇවිල්ලා දෙන්න වෙනස් වෙලා එහෙනම් ලද කුලී
වෙනම ගිණුමක් ගන්නවා. ලාභාංශ ආදායමට වෙනම ගිණුමක් ගන්නවා. ලද කුලිය මම මෙතනින් තෝරලා නිකන්නේ. ඒ කියන්නේ අපි හිතමු ආදායම් වර්ග 100ක් තියෙනවා කියලා. ඒකෙන් ලද කුලිය මම තෝරලා ඉගන්නේ. එහෙනම් තෝරලා වෙනම ගන්නවා නම් එකතු හැර තෝරලා වෙනම නම් ගන්නේ. ඒකට අදාළ දිනය තමයි මෙතනට දාන්නේ. බැර කරනකොට ඒකට අදාළ දිනය තමයි දාන්නේ. හරි? එතකොට දැන් ලාභාංශ ඒකට අදාළ දිනෙන් තමයි බැර වෙන්න ඕනි. 3.20 කියමු. Isi ek daha. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට ආදායම් කට්ටියක් දැම්මා. දැන් ඉන්නේ කවුද? දැන් ඉන්නේ වෙනත් තීරුව විතර. වෙනත් තීරුව විතර. එහෙනම් එයාට ගන්න දෙකිනුම. අන්‍යව නම් කරන්නේ. බැංකු ණය. බැංකු ණය. බැංකු ණය. එතකොට මෙතන හර වෙලා. එතකොට මෙතන හර වෙලා. එහෙනම් මෙතනට බැර වෙනවා. එතකොට බලන්න ඔයාලට දැන් තේරෙන්න ඕනේ වෙනත් කියන නම ඇතුළෙම නිකන් මේ තුන් දෙනාට අයිති නැති හැම අච්චාරුවක්ම මේ වෙනත් කියන එකට වැටෙනවා. එහෙනම් අපි ඒ වෙනත් කියන කට්ටියව ඒ දිනයෙන් වෙනම අල්ලලා ගන්න ඕනේ කියන එක දැනෙන්න ඕනේ. මේ ගානේ නම් තියෙන එකයි ඉස්සරහා ගණන් වල 2 3ක් තියෙයි. එහෙනම් මේ දිනෙන් අල්ලලා ගන්න. 3.15. මුදල් ලැබී මුදල් ලැබීම් කියලා බැර කළා 50000. ඊළඟට දැන් බලන්න දුන් වට්ටම් මම කිව්වා එයා මුදල් මේ අයිතමයක් නෙවෙයි. එයා මුදල් මේ අයිතමයක් කියන්නේ මුදල් මේ අයිතමයක් තමයි. නමුත් මුදල් පොතට අයිති එක නෙමෙයි. එයාට තියෙනවා වෙනම සටහනක්. අන්න. එහෙනම් ඔය පොඩ්ඩක් වෙරි පැත්තකින් ලියා ගන්න. දුන් වට්ටම් වලට අදාළ දිත්ව සටහන. ලියා ගන්න. දුන් වට්ටම් වලට අදාළ දිත්ව සටහන. දුන් වට්ටම් වලට අදාළ දිත්ව සටහන. දුන් වට්ටම් හර ණය ගැති බැර. දුන් වට්ටම් හර ණය ගැති බැර. දුන් වට්ටම් අදාළ වෙන්නේ නැහැ මුදල් ලැබීම් වලට. එයාව යන්නේ වෙනමම සටහනක් විදිහට යන්නේ. එයාව යන්නේ දුන් වට්ටම් කියලා වෙනමම ගිණුමක් ගහලා හරට සහ ඒක ණය ගෙති ගිණුමට බැර කරනවා. මොකද දුන් වට්ටම් කියන්නේ මමලා තවත් කෙනෙක්ට දෙන වට්ටමක්. ඒක මට පාඩුයි.
එයා මට දෙන්න තියෙන මුදලක් මම එපා කියලා කියනවා. ඒක මට පාඩුවක්. ඒක නිසා එක වියදමක්. එතකොට වියදමක් වැඩි වෙන්නේ මොන පැත්තෙන්ද? අපි ඉගෙන ගත්ත වියදම් වැඩි වෙන්නේ හර පැත්තේ. එහෙනම් වියදම් ගිණුම හර ඒක යා මට දෙන්න තියෙන මුදලක් නිසා එයා දෙන්න තියෙන මුදල අඩු කරගන්නවා. එහෙනම් අයගේ තියා බැර. හරි. එහෙනම් ගහන්න ගිණුමක් දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් කියලා ගහන්න ගිණුමක්. දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණය ගැති කියලා 3.31 ණය ගැති කියලා 5500ක්. දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණය ගැති කියලා 5500ක්. දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණය ගැති කියලා 5500ක්. දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණය ගැති කියලා 5500ක්. ණය ගැති කියලා 5500ක්. දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණය ගැති කියලා 5500ක්. ඒක ණය ගැති ගිණුමට බැර කරන්න 3.31 දුන් වට්ටම් කියලා 5500ක්. මෙතනට අර මෙතනට බැරි. හරි. මෙන්න යාගේ දීත සටහන. ඊළඟට අපේ මේ මුදල් ලැබීම් ජර්නලය තියෙනවනේ. මේ මුදල් ලැබීම් ජර්නලය තුල ඔයාලට පේනවා මුදලින් සිදුවෙච්ච ලැබීම් විශ්ලේෂණය කරලා මුළු ලැබීම් මෙච්චරයි, විකුණුම් වලින් ලැබීම් මෙච්චරයි, ණයගැතියන්ගෙන් ලැබීම් මෙච්චරයි, ආදායම් වලින් ලැබීම් මෙච්චරයි, වෙනත් වලින් ලැබීම් මෙච්චරයි කියලා විශ්ලේෂණය කරලා විසුරුවලා දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ විසුරුවලා දක්වලා තියෙන එක අපි සාරාංශයක් විදිහට මෙන්න මේ පොදුවේ දක්වන්න ඕනේ. එහෙනම් ගිණුමක් ගන්න මුදල් පාලන කියලා ගිණුමක් ගන්න. මුදල් පාලන කියලා ගිණුමක් ගන්න. දැන් එතකොට මේ තියෙන මුදල් ලැබීම්නේ. එහෙනම් මේ සියලුම මුදල් ලැබීම් සාරාංශ ලෙස මේකට හර කරනවා. හර කරන්න 3.31 විකුණුම් විකුණුම් 1,75,000යි. ඊළඟට ණය ගැති 3.31 ණය ගැති 72,500යි. ඊළඟට ආදායම් දැන් ඔය දාන්නේ. දැන් අපි මේ සාරාංශයක් ලෙස මේ එකතු ටිකනේ මෙතන දාන්නේ. ඒක නිසා මෙතන දාන්න එකතු ටික. හොඳේ. මේ ගිණුම මුදල් පාලන ගිණුම කියලා ගැහුවා. මුදල් ලැබීම් වල සියලුම සාරාංශය. ඒ කියන්නේ මේ විශ්ලේෂණය අවශ්‍ය නැහැ. මේ එකතු වෙනත් කියලා කියන්නේ බැංකු ණයනේ කියලා කියන්නේ බැංකු ණය කියලා. හරි? ඒක අලුත් පියවරක්. එතන බලන්න මේ සියලුම මුදල් ලැබීම් වල සාරාංශය කියලා කියන්නේ මේ එකතුවනේ. අන්න මේ අයිටම් ලියන්න නැතුව මුදල් පාලන කියලා එකක් ගහලා මේ හර පැත්තනේ මේ බැර පැත්ත.
එනම් හර පැත්තේ ඒ සියලුම මුදල් ලැබීම් සාරාංශ ලෙස ඒ එකතුව විතරක් ලියනවා. එකතුව විතරක් ලියනවා. එහෙනම් බලන්න. එහෙනම් බලන්න. මේ මුදල් ලැබීම් ජර්නලය තුල මේක විශ්ලේෂණය කරලා ලිව්වා. ඒක සාරාංශ කරලා මෙතන ලිව්වා. ඒ කියන්නේ මෙතන හර වුණා වගේ තමයි. මෙතන හර වුණා වගේ තමයි. එහෙනම් මෙතන හර වුණා. ඒ හර වෙච්ච ඔක්කොම ටික බැලුවා. එක්කෙනෙක් විතරක් දුන්නුවට්ටම් මරණයකදී බැර වුණා. හරිද? බලන්න මේක තේරුණාද? මේකෙන් මේකට පිටපත් කිරීම තේරුණාද? මේ ඇවිල්ලා මුදල් ලැබීම් වල සාරාංශයක් තේ ගිණුමක් ගාලා ලැබීම් කියලා ගිණුමක් නම් කරලා ඒකේ හරක දානවා. එච්චරයි. හරි? ඒක එච්චරයි. යා. ප්‍රශ්න අංක 54. ඊළඟ ප්‍රශ්න අංකෙ දැන් ඒකේ තියෙන්නේ මොනවද දන්නවද? මුදල් ගෙවීම. මුදල් ගෙවීම. දැන් මේ තිබ්බේ සියලුම අයිතමයන් මුදල් ලැබීමනේ. ඒකේ තියෙන්නේ මුදල් ගෙවීම. බලමු මුදල් ගෙවීම එකක් කොහොමද කියලා. එහෙනම් ඒක ගහගන්න මේ වගේම ආකෘතියක් හැබැයි නම් ටික පොඩ්ඩක් මාරු වෙනවා. මේ වගේම ආකෘතියක් ගහගෙන නම් ටික විතරයි වෙනස්.
හරි මුදල් ගෙවීම් ජර්නලය මෙතන තියෙන්නේ දිනය මෙතන තියෙන්නේ බිල්පත් අංකය මුදල් ගෙවීමක් නිසා වවුචර් අංකය විස්තරය අරක දුන්නොටම මේක ලද වට්ටම මම මුදල් ගෙවනකොට මට හම්බෙන මට්ටම ලද වට්ටම වටිනාකම් නැත්නම් ගෙවීම් විශ්ලේෂණයක් උඩ තීරුවේ යන ගෙවීම් විශ්ලේෂණයක් මේ පළවෙනි එක ගැනුම් ණය හිමි වියදම් වෙනත් ලේපි හරිද එහෙනම් අපි ගාන පටන් ගමු බලන්න ගානේ මුල් මේක කුමාරගේ ව්‍යාපාරේ 2017 ජනවාරි මාසය තුල සිදු වූ පහත ගනුදෙනු ඔබ වෙත සපයා ඇත. 1 අත්පිට ගැනුම් 36000යි. එහෙනම් අත්පිට ගැනුමක් නිසා මුදල් මගේ සාක්කුවෙන් මොකද වෙන්නේ? එළියට යනවා. ඒ කියන්නේ මුදල් ගිණුම බැර. කියන්නේ මුදල් ගෙවීම නම් මුදල් ගෙවීම් ජර්නලේ දාමු මේ ඔක්කොම ටික. එන්න. මුදල් ගෙවීම් ජර්නලේ දාමු මේ ඔක්කොම ටික. දාමු. දිනය 1/1. වවුචර් අංකයක් නැහැ. ලියන විස්තරයට ගැනුම් 36000යි. ඒක දාන්න ගැනුම් තීරුවට 36000 මොකද ඒක අදාළ වෙන්නේ ගැනුම් වලට ගැනුම් කියලා එකක්. දැන් අර ඉස්සෙල්ලා දෙන්න ඕනි. මෙතනට දාන්න වටිනාකම අදාළ වෙන තීරුවට දාන්න. වර්ගීකරණය. ඊළඟ ණය හිමි ගෙවීම් 1/5 ණය හිමි ගෙවීම් එතන ණය හිමි ගෙවීම් බලන්න 28000යි. ණය හිමි ගෙවීම් 28000යි. එතකොට ණය හිමි ගෙවීම් කියලා කියන්නේ ගැනුමක්ද? නැහැ ඉදි කෑල්ල. ණය හිමි ගෙවීම් කියලා කියන්නේ ගැනුමක්ද? නැහැ ඉදි කෑල්ල. ණය හිමි ගෙවීම් කියලා කියන්නේ ණය හිමි කියන එක නේද වැටෙන්න ඕනේ. ණය හිමි කියන එක නේද? එහෙනම් ඒකට දාන්න. 28000 අනිත් අයට ඉදි කෑල්ල.
ඊළඟට 1.10 විදුලිය ගෙවීම විදුලි වියදම් ගෙවීම නැත්නම් විදුලි වියදම් ලද වට්ටමක් නෑ විදුලි වියදම කීයද 4000යි අන්න ඒක අදාළ වන්නේ ණයකින් නෙමෙයි ගැනුමුත් නෙමෙයි එහෙනම් මොකටද විදුලිය කියන්නේ වියදමක් නේද එහෙනම් වියදම් තීරුව 4000 වෙනත් වලට ඉරි කෑල්ල ඊළඟ 1.12 ලී බඩු මිලට ගත්තා අන්න ලී බඩු ලියන ලී බඩු ගත්තා ලියන විස්තරය ලී බඩු ගත්තා ලද වට්ටමක් නැත 25000යි ඒක ගැනුමක්ද නෑ ඒක ගැනුම් තීරුවට නෑ ලී බඩු ගන්නේ අපේ ව්‍යාපාර ආයතන තුල පාවිච්චි කරන්න ගැනුම් කියලා කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න ඒවා තමයි ගැනුම් කියන්නේ හිතන්න මම කරගෙන යන්නේ ඇඳුම් කඩේ ගැනුම් වෙන්නේ ඇඳුම් මම කෙනෙක්ගෙන් තොගයට ගන්නවා ඇඳුම් ඒක ගැනුම් ඇඳුම් කඩේ පාවිච්චින ෆෑන් එකක් ගන්නවා මේසයක් ගන්නවා ඒක ඇවිල්ලා ව්‍යාපාරේ පාවිච්චිට ගන්න එක ඒක ව්‍යාපාරේ වත්කම එහෙනම් ඒක ණය හිමිත් නෙමෙයි වියදමකුත් නෙමෙයි එහෙනම් ඒක වෙනත් වලට දාන්න 25000 ඊළඟ 1.15 අත්පිට ගැනුම් 20000යි ගැනුම් අත්පිට කියලා කියන්නේ මුදලට කියන එක ගැනුම් දාන්න 20000යි දාන ගැනුම් තීරුවට 20000 ඒ කියන්නේ ගැනුම් තීරුවට නිසා අනිත් ඇටි කෑලි ඊළඟට 1.18 ණය හිමියන්ට ගෙවලා 32000 අන්න ණය හිමියන්ට ගෙවලා මම 32000 එහෙනම් ණය හිමි ගෙවීම ණය හිමි ගෙවීම 32000යි ගෙවලා තියෙන වටිනාකම 32000යි ගෙවලා තියෙන වටිනාකම 32000යි 32000 ගෙවද්දී ලද වට්ටම 2000යි ලද වට්ටම 2000යි ලද වට්ටම 2000යි මේ ගෙවුව වටිනාකම ණය හිමියෙක්ටයි ගෙව්වේ එහෙනම් ඒක දාන්න ඕනි ගැනුම් වලට නෙමෙයි ණය හිමි තීරුවට මොකද එයා අදාළ වන්නේ තීරුවට 32000 අනිත් අඩි කෑලි 1.20 වවුචර් අංකයක් නැහැ වැටුප් සහ වේතන ගෙවුවා අන්න දාන්න වැටුප් සහ වේතන වියදම් වැටුප් හා වේතන වියදම් කීයද 16500යි වැටුප් සහ වේතන වියදම් 16500යි එහෙනම්
ගැටුම් සහ වේතන වියදම් දාන්න ඕනි ගැණුම් වලට නෙමෙයි. ණය කිමි වලට නෙමෙයි. වියදම් වලට තමයි. වියදමක් නිසා 16500. 16500. ඊළඟ ගැනිලි 3000යි. එනම් 1.25 1.25 ලියන ගැනිලි ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට යොදවපු මුදල් ව්‍යාපාරයේ ගන්නවා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට. ඒතර තමන් ව්‍යාපාරයට යොදවපු මුදල් ගැනීම අපි කියනවා ගැනිලි. ඒක කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයට අයිතිකරු යොදවපු මුදල් නැවත ලබා ගැනීම කියලා. නමුත් අපි ඒකට පොදුවේ කියනවා ගැනිලි කියලා. ගැනිලි බලන වටිනාකම 3000යි. ගැනිලි කියන්නේ ගැනුම් එකක් නෙමෙයි. ණය හිමියෙක්ට ගෙවුවකුත් නෙමෙයි. වියදමකුත් නෙමෙයි. ඒක එනවා වෙනත් වලට දාන 3000. ඊළඟට 1.30 ගැනුම් 22000යි. 22000යි. 20000යි. එනම් ගැනුම් එන්නේ ගැනුම් තීරුවට. ගැනුම් එන්නේ ගැනුම් තීරුවට දාන්න 22000. ගැනුම් එන්නේ ගැනුම් තීරුවට 22000. ගැනුම් එන්නේ ගැනුම් තීරුවට 22000. හරි. අනිත් පැත්තේ කෑල්ල එච්චරයි. දැන් දිගට ඉර ගන්න මේගොල්ලෝ එකතු කරන්න. එකතු කරන්න ඉති ගන්න. එකතු කරන්න ඩබල් ඉති ගන්න. මේක කෙලින් ලියන්න. ඊ දවසේ අවසාන දවස 1.31 පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. ලියන්න ලද වට්ටම වල එකතුව 1000යි. ගැනුම් වල එකතුව 36යි 56යි 58යි 58යි 78යි. ණය හිමි 30යි 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 60යි. වියදම් 20යි 500යි. වෙනත් 3000යි. එහෙනම් මේ ටික එකතු කරන්න 36000යි 28000යි 4000යි 25000යි 20000යි 32000යි 16500යි 3000යි 22000යි. එකතුව 1,86,500යි. එකතුව 1,86,500යි. 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 එහෙනම් ඔන්න අපි එකතුව ගත්තා. දැක්කද ගණතුණු ටික අර ඉස්සෙල්ලන් එකේ වගේම දිනය විස්තරේ දාලා ඒකට අදාළ වටිනාකම දාලා ඒක අදාළ තීරුවට දැම්මා.
එතකොට ඉස්සල්ලා මම මුදල් පාලන ගිණුම ගැව්වේ අන්තිමට. පොඩක් තේරුම් ගන්න. දැන් මුදල් පාලන ගිණුම තමයි මම මුලින්ම ගහන්නේ. හැබැයි ගහන්න කලින් දැන් ටික අපේ ආකෘතිය මම අලුත් කරනවා. ආකෘතිය කියන්නේ කරන විදිහ. දාගන්න පොදු ලෙජරයට පිටපත් කිරීම. පොදු ලෙජරයට පිටපත් කිරීම. පොදු ලෙජරයට පිටපත් කිරීම. ඒකට දේ ගහගන්න ගිණුම්. මුදල් පාලන ඊට පස්සේ ගහගන්න ගිණුමක් ගැනුම්. හරි මැද්දෙන් දෙකට බෙදෙන ඉඳලා ටී ගිණුමක් ගහගන්නවද? හරි මැද්දෙන් දෙකට බෙදෙන ඉඳලා ටී ගිණුමක් ගහගන්න. ගැනුම් ඊළඟට ණය හිමි. ඒ ණය හිමි කියලා කියන්නේ පරණ නම. අපි පරණ නම ඇත්තට භාවිතා කරන්නේ නැහැ. යම් නමක් අලුත් වුණාම ඒ නම තමයි භාවිතා කරන්නේ. ලියන්න වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. ඊළඟට අපි ඔය තියෙන ඊළඟ කට්ටිය අවම ගන්න. මුලින්ම සාරාංශ ටික මේ මුදල් ගෙවීම කියලා කියන්නේ මුදල් පොත බැර නේද? මුදල් පාලන බැරනේ. මුදල් පාලන බැරවන අයිටම් ටික සාරාංශ විදියට ඒගොල්ලන්ගේ එකතුන් ටික බැර නම් බැර පැත්තට දාගෙන යනවා. අර ලැබීම් නිසා හර වුණා, මේ ගෙවීම නිසා බැර. දාන්න අවසාන දවසේ 1.31 ගැනුම් 78000යි. ඊළඟට 1.31 ණය හිමි 60000යි. ඊළඟ වියදම් 20500යි. අර සාරාංශ ටික ලියනවා දැන් හොඳේ. ලැබීම් සාරාංශ ලියුව ඒ වගේ තමයි ගෙවීම් සාරාංශ ටික ලියන්නේ. ඊළඟට 1.31 වෙනත් කියලා ලියන්න එපා. 1.31 ලියන්න ලී බඩු 25000 1.31 ගැනිලි 3000 වෙන වෙනම ලියන්න. ඒක ටිකක් ඒක හොඳයි. හරිද? වෙන වෙනම ලියන්න. සාරාංශ ටික නෝනා. ඒක වෙන වෙනම ලියන්නේ පොඩක්. නැත්නම් වෙනත් කියලා ලියන එක හරියන්නේ නැහනේ. එහෙනම් ඔන්න මුදල් ටිකට බැර කරා, මුදල් පාලන වලට බැර කරා සාරාංශය. ඒව පෙරලා ඒකට අදාළ ගිණුමට හර මුදල් ගිණුමට බැර නම් ගෙවීම නිසා මුදල් ගිණුමට බැර. ඒකට අදාළ අනෙක් ගිණුමට හර. එහෙනම් හර කරමු. ගැනුම් ටික ගැනුම් ගිණුමට හර කරන්න 1.31 මුදල් ගෙවීම කියලා. මුදල් ගෙවීම කියලා දාන්න 78000. මුදල් ගෙවීම කියලා දාන්න 78000.
ගැනුම් කියනකොට මුදල් ගෙවීම කියලා දැම්මා 7-8000. ඊළඟට ණය හිමි. එහෙනම් ණය හිමි කියනකොට දාන්න 60000. ණය හිමි කියනකොට දාන්න 60000. දාන්න 1.31 මුදල් ගෙවීම. මුදල් ගෙවීම කියලා කියන්නේ මුදල් බැර. මුදල් බැර අනිත් එකාට පෙරලා හර. මොනවා මුදල් ටික බැර වුණා. මුදල් ගිණුමද. අනිත් තුන්ට හර. මුදල් ගෙවීම කියලා 60000. 60000. හරි. ඊළඟට වියදම්. බලන්න එකම වියදමද කියලා මෙතන තියෙන එකතුව. එකම වියදමද? එකම වියදම නම් අපිට කමන්නේ සම්පූර්ණ එකතුවම දාන්න පුළුවන් ඒක දිනුමකට. නේද? හැබැයි මෙතන මුලින් තියෙනවා විදුලි වියදම්. ඊට පස්සේ තියෙනවා වැටුප් වියදම්. එකක් විදුලි වියදම් අනෙත් එක වැටුප් වියදම්. දෙන්නෙක් නේ. දෙන්නෙක් නම් මට එක ගිණුමක දාන්න බෑනේ. එහෙනම් ගිණුම් දෙකක් ගහන්න ඕනේ. එහෙනම් ගහමු. එකක් ගන්න විදුලි වියදම්. විදුලි වියදම් එහෙනම් මෙතන බැරයි. විදුලි වියදම් ගිණුමට හර කරන්න එහෙනම් අදාළ දිනේ එයා වෙනමනේ ගන්නෙ 1.10. අදාළ දිනෙන් දාන්න 1.10 මුදල් ගෙවීම. කියලා දාන්න 4000. 4000. ඒ කියන්නේ එයාව වෙනමනේ අපි ගලවලා ගන්නෙ. පොදුවේ ගන්න නෑනේ. පොදුවේ එකතු නෙමෙයි ගත්තේ වෙනමම ගලවලා ගත්තේ. වෙනමම ගන්න කට්ටියගේ අදාළ දිනේ තමයි දාන්නේ. ඊළඟට වැටුප් සහ වේතන 1.20 ගහන ගිණුම. වැටුප් සහ වේතන වියදම. වැටුප් සහ වේතන වියදම මම මේ ගිණුම ගැව්වට හරිමැද්දෙන් ඉර ගහන්න ඕනි. හරි? හරිමැද්දෙන්. අර මට ඉඩ යන නිසා තමයි මම මේ පැත්තට ඇල කරලා ගහන්නේ. වැටුප් සහ වේතන ගිණුම දැන් මෙතන බැර වෙලානේ තියෙන්නේ. එහෙනම් මේකට හර අදාළ දිනේ 1.20 මුදල් ගෙවීම කියලා 16500ක්. මුදල් ගෙවීම කියලා 16500ක්. මුදල් ගෙවීම කියලා 16500ක්. හරි. ඊළඟට බලන්න මේ වෙනත් තීරුවේ දැන් ඉන්නව දෙන්නේ. එහෙනම් වෙනත් තීරුවේ දෙන්නෙක් ඉඳියක් ගිණුම් දෙකයි. තුනක් කෙනියක් ගිණුම් 3යි 4ක් නම් 4යි 5 නම් 5යි 10 නම් 10යි 100ක් නම් 100ක් ගන්න ඕනේ. එහෙනම් අපි ගාමු ඒගොල්ලන්ට ගිණුම්. මෙතනින් ගමු. කවුද මුලින්ම එන්නේ? ලී බඩු. එහෙනම් නම් කරන් ලී බඩු. අදාන ලී බඩුගේ එයාව වෙනමනේ ගන්නෙ. එයාගේ දිනෙන් දාන්න 1.12. මුදල් කීයද? 25000යි. එයාව වෙනම ගත්ත නිසා එයාගේ දිනෙන් දාන්න. එයාගේ අගය ගත්තේ වෙනම. වෙනත් නේ එයාව වෙනම ගලවලා ගත්ත නිසා එයාගේ එක දාන්නේ වෙනම. දිනෙන් දාන්නේ. මේ බැර වෙච්ච ටික දැන් මේ ගිණුම් වලට ඒ ගිණුම් වලට හර කරගෙන යන්නේ. ඊට පස්සේ ගැනිලි ගහන ගිණුම. ගැනිලි ගහන ගිණුමක් ගැනිලි. මුදල් බැරයි ගැනිලි ගිණුම හරයි. දාන්න 1.25 මුදල් ගෙවීම 1.25 මුදල් ගෙවීම
3000යි. 1.25 මුදල් ගෙවීම. 1.25 මුදල් ගෙවීම 3000යි. 1.25 මුදල් ගෙවීම කියලා 3000යි. එතකොට දැන් ඔයාලට තේරෙනවා මුදල් ගෙවීම කියලා කියන්නේ බැර. එතකොට මේකෙදි මේ ජර්නලය තුලදී කරන්නේ විශ්ලේෂණය. ඒ අයිටම් වෙන වෙනම විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ මුදල් පාලන කියලා පොදු ලෙජර් එකේ ගිණුමක් ගහලා ඒක සාරාංශ ලෙස දක්වනවා. දක්වලා ඒ අගයන් ටික එකට අදාළ අනෙක් ගිණුමට හර කරනවා. එකතු නම් අවසාන දිනය යටතේ. අවසාන දිනය යටතේ. ඒ තනි තනි අයිටම නම් තනි තනි දිනේ දවසේ දානවා. එතකොට දුන් වට්ටම අරකෙදි වෙනම ගිණුම් ගත වුණා. ඒ වගේම මේකෙදි ලද වට්ටම වෙනම ගිණුම් ගත වෙනවා. එනම් ලියා ගන්න ලද වට්ටමේ දිත්ත සටහන ලියන්න. ලද වට්ටම අර ඉස්සලා ලිව්වා වගේ ලද වට්ටමේ දිත්ත සටහන සමානයි ණය හිමි අර ලද වට්ටම් බැර 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 ණය හිමි අර ලද වට්ටම් බැර. එහෙනම් මෙන්න ණය හිමියා. එහෙනම් ණය හිමියට හර කරන්න. එහෙනම් ණය හිමියට හර කරන්න අවසාන දවසේ 1.31 ලද වට්ටම් කියලා. ණය හිමියට හර කරන ලද වට්ටම් කියලා කීයද? එකතුව 2000. ණය හිමියට හර ඕපන් කරන්න ගිණුමක් ලද වට්ටම් කියන. ඕපන් කරන්න ගිණුමක් ඒ කියන්නේ විවෘත කරන්න ගිණුමක් ගහන්න ගිණුමක් ලද වට්ටම් කියන. ඒක නම් කරන්න ලද වට්ටම්. ලද වට්ටම්. අන්න ඒකට බැර කර මෙතනට හර එතනට බැර 1.31 ණය හිමි ණය හිමි කියලා 2000. එතකොට බලන්න ඉස්සෙල්ලන් ගානට සාපේක්ෂව මේ ගාන හඳුනා ගැනීම කොහොමද? තේරුණාද? බලන්න ඉස්සෙල්ලන් ගානට සාපේක්ෂව තිබ්බේ ඒකේ හර වෙන ඒවා. ඒ කියන්නේ ලැබීම්. මේකේ තිබ්බේ ගෙවීම්. එහෙනම් බලන්න ලැබීම් ස්ථානනේ හර මුදල් පොතට හර මේකට බැර. මේකෙදි වෙන්නේ මුදල් බැරයි මුදල් ගිණුම බැරයි අනෙත් ගිණුම් වලට හරයි. එහෙනම් බලන්න එක තේරුණාද කියලා.